10-11 ශ්‍රේණි ගෘහාර්ථික විද්‍යාව ගෘහපිලි නිර්මාණයේ මැසීමේ ශිල්පීය ක්‍රම 1. අපි මේ වෙනතුරු ඉගෙන ගත්තා මූලික මැහුම් ක්‍රම යටතේ නූල් දුවීම, සිහින් නූල් දුවවීම, පිස්පේන්තු මැස්ම, වාටි මැස්ම, සාමාන්‍ය වාටි මැස්ම, සන්නාලි වාටි මැස්ම, සැඟි වාටි මැස්ම, විසිතුරු වාටි විදියට ඇඹරුම් වාටි මැස්ම, බ්ලැන්කට් වාටි මැස්ම, ගැට පිස්පේන්තු වාටිය, බීක්කු වාටිය, මාළු කටු මැස්ම, සිප්පි වාටිය, ඉදිකටු රේන්දේ වාටිය ගැන කතා කළා. ඊළඟට අපි මේ මූලික මැහුම් ක්‍රම භාවිත කරලා ශිල්පීය මැහුම් ක්‍රම අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙනවා. ශිල්පීය මැහුම් ක්‍රම යටතේ මූර්තු වර්ග, ආර, උපනැලි, රැලි, පොළොවි, විවර පියවීම, අක්ෂර සිලි, ඇඳුම් අලුත් පැඩියාව ගැන අධ්‍යයනය කළ යුතු වෙනවා. මුලින්ම අපි මූර්තු වර්ග පිළිබඳව අධ්‍යයනය කරනවා. චාම් මූර්තුව හෙවත් සරල මූර්තුව, විවෘත පැතලි මූර්තුව, පැතලි මූර්තුව, ප්‍රංශ මූර්තුව, අතිඡාදන මූර්තුව අධ්‍යයනය කරනු ලබනවා. ශිල්පීය මැහුම් ක්‍රම හෙවත් මූර්තු යොදාගන්නේ රෙදි දෙපටක් එකට සම්බන්ධ කිරීම මූර්තුවකින්. බහුලව මූර්ති යොදන ස්ථාන වනුයේ ඇඳුමක අංශය, උරහිස, පෙරමැද, පසුමැද හා අතයට මූර්තුව. සිරුරේ හැඩය අනුව සිරුරට තදවන ලෙස අඳින ඇඳුම් වලට මූර්තු වැඩියෙන් ඇති අතර ලිහිල් ඇඳුම් සඳහා අඩු මූර්තු ප්‍රමාණයක් යොදනවා. සාය කොටස හැට්ටියට ඇල්ලීම සඳහාද, අත් කටට ඇල්ලීම සඳහාද, ඉම් කඩක් අල්ලා ගැනීම සඳහාද මූර්තු යොදනවා. ඇඳුම මසා ගන්නා රෙද්ද අණුව හා ඇඳුම අණුව යොදන මූර්තු එකිනෙකට වෙනස් වෙනවා. මූර්තුවක් සඳහා මැහුම් වාසි වශයෙන් සාමාන්‍යයෙන් සෙන්ටිමීටර 1.5ක් හෝ 2ක් තබනු ලබනවා. ඇඳුම් වලට බහුලව යොදන මූර්තු වර්ග කිහිපයක් තිබෙනවා. ඒවා තමයි අපි මුලින් කිව්වේ. මැසීමේ ශිල්පීය ක්‍රම භාවිත කරද්දී අපි නිර්මාණයේ පූර්ණ බව ඇති කිරීමට හා නිමාව තීව්‍ර කරන්න ශිල්පීය ක්‍රම භාවිත කරනවා. උපාංග නිර්මාණය සඳහා මැසීමේ ශිල්පීය ක්‍රම යොදා ගන්න. රෙදි වර්ගයේ ස්වභාවය, යොදන ස්ථානය, යෙදිය යුතු මැහුම් ක්‍රම පිළිබඳව සාකච්ඡා කළ යුතු වෙනවා. මූර්තු වර්ග යටතේ චාම් මූර්තුව, සරල මූර්තුව මුලින්ම අපි කතා කරනවා. මැසීමේදී පිස්මේන්තු මැස්ම යෙදීම හෝ මහාන යන්ත්‍රයෙන් මැසීම සිදු කරනු ලබනවා. නොපිට ඇති රෙදි දෙපොට එකම පැත්තට හරවා රෙද්ද නිමාවක් යොදනු ලබනවා. අපි දන්නවා පිස්මේන්තු මැස්ම මසන ආකාරය. රෙදි දෙපොට එකට තබල බොරු නූලක් ඇදලා ඒක එහා මෙහා නොවෙන්න වග බලාගෙන මහාන යන්ත්‍රයෙන් හරි පිස්මේන්තු මැස්මෙන් හරි මේ මැස්ම සම්බන්ධ කරනවා. විවෘත පැතිලි මූර්තුව. මේ මැසීමේදී පිස්මේන්තු මැස්ම යෙදීම හෝ මහාන යන්ත්‍රයෙන් මැසීම සිදු කරනු ලබනවා. ඊළඟට නොපිට ඇති රෙදි දෙපොට දෙපැත්තට හරවලා අද්දර නිමාවක් යොදනවා. මේ අද්දර නිමාව සඳහා බ්ලැන්කට් මැස්ම හෝ මෝවිටි මැස්ම ඕවලොක් කිරීම, දැති කතුරෙන් කැපීම සිදු කළ හැකියි. සරල මූර්තුවටම මෙතනදී පැතලි ආකාරයට විවරය පියවන ලද තැන විවෘත පැතලි මූර්තුව යොදා ගනු ලබනවා. ඊළඟට අපි පැතලි මූර්තුව පිළිබඳ සාකච්ඡා කරමු. පැතලි මූර්තුවේදී යොදාගන්නේ ලදරු ඇඳුම්, කාන්තා යට ඇඳුම් හා රාත්‍රී ඇඳුම් සඳහා යොදා ගන්නා මූර්තුවක්. මෙම මූර්තුව පැතිලිව පවතිනවා. ශක්තිමත් මූර්තුවක් ලෙස හඳුන්වන්න පුළුවන්. පියවර අනුව මෙය මූර්තු කිරීම සඳහා සිහින් නූල් දුවවීම කරනු ලබනවා. අපි මූලික මැහුම් ක්‍රම යටතේ සිහින් නූල් දුවවීම සාකච්ඡා කර තිබෙනවා. ඊළඟට පිටුපස පළුවේ රෙද්දිපට පළමු ප්‍රමාණයෙන් අඩක් වනසේ කපා ඉවත් කරනවා. වාටියේ මහල තියෙන දෙපොට එකතු කරලා තියෙන තැනින් එක පැත්තකින් පමණ අපේ පිටුපස පළුවේ රෙදිපටෙන් පළමු ප්‍රමාණයෙන් අඩක් කපලා ඉවත් කරනවා. ඊළඟට අපි රෙදි දෙපොට හොඳින් දිග හැර පිටුපස වාටියක් ලෙස නවා නූල් ඇද ගන්නවා. ඊළඟට වාටි මැස්මෙන් මසනු ලබනවා.
වාටි මැස්මෙම පමණක් හොඳ පිටට දිස් වෙනවා. එම නිසා එය සියුම්ව නැසිය යුතු වෙනවා. ඊළඟ ප්‍රංශ මූට්ටුව. ප්‍රංශ මූට්ටුව යොදාගන්නේ කොට්ට උර, කුෂන් කවර හා දෙකොටක් සහිත ගෘහීය උපාංග නිර්මාණයේදී හොඳ නිමාවක් ලබා ගැනීම සඳහා. මේ ශක්තිමත් හා නැසූ පසු හොඳ පිටට නොපෙනෙන මූට්ටුවක්. රෙදි දෙපොට හොඳ පිටතට සිටිනසේ හොඳ පිටතට සිටිනසේ එකට තබා නූල් ඇද තිස්මේතු මැස්ම හෝ මහණ යන්ත්‍රයෙන් මසා ගන්නවා. නොමැසූ ධාරය සිහින්ව කපා ඉවත් කරනවා. ඊට පස්සේ මූට්ටුව ඇතුළට යනසේ නොපිට මතුවනසේ රෙදි දෙපොට අනිත් පස හැරිවිය යුතු වෙනවා. නැසූ අද්දර නියගා සකස් කර සෙන්ටිමීටර 0.5ක් සෙන්ටිමීටර භාගයක් පමණ වන ලෙස පළමු මූට්ටුව පහළින් නූල් ඇද ස්ථිර මැස්මක් යොදා ගන්නවා. තිස්මේන්තු මැස්ම හෝ මහණ යන්ත්‍රයෙන් මසා ගන්න පුළුවන්. මේදී නොමැසූ අද්දර පිටතට පෙනෙන්නේ නැහැ. අතිචාදන මූට්ටුව. අතිචාදන මූට්ටුවේදී රෙද්දෙහි හොඳ පිටින් මැස්ම දැකිය හැකි මූට්ටුවක් තිස්මේන්තු මැස්ම හෝ මහණ යන්ත්‍රයෙන් මැසීම කළ හැකි වෙනවා. රෙදි දෙපොටෙහි කැපුම් අද්දර සිට සෙන්ටිමීටර 1.5ක් පමණ පහළින් නොපිටින් දක්කු රේඛා සලකුණු කරනවා. මතුවන පළුවේ දක්කු රේඛා ඔස්සේ නොපිටට නවනවා. ඒ යටවන පළුවේ දක්කු රේඛා මත තබා නූල් ඇද ස්ථිර මැස්මක් යොදා ගන්නවා. මූට්ටුවේ නොමැසූ අද්දර සඳහා මැසීමේ ශිල්පීය ක්‍රම 2. මහාන් ක්‍රම වර්ගීකරණයේ එන මැසීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව නැවතත් ඔබගේ අවධානය යොමු කරන්න. ඒ යටතේ එන මැසීමේ ශිල්පීය ක්‍රම අතුරින් මූට්ටු වර්ග මැසීමේ කුසලතාව ඔබ දැන් ලබාගෙන තිබෙනවා. උපාංග නිර්මාණයට යොමු වන ඔබට එහි අලංකාරය වැඩි කර ගැනීම සඳහා උපයෝගී කරගත හැකි බඳන යෙදීම, පයිපින් කිරීම, රේන් දැල්වීම හෝ රැලිපටි ඇල්ලීම වැනි මැසීමේ ශිල්පීය ක්‍රම පිළිබඳව මැසීමේ කුසලතා ලබා ගැනීමට යොමු විය යුතු වෙනවා. උපාංගවල ඍජු හා වක්‍ර අද්දර නිම කිරීමට යොදාගත හැකි ක්‍රම ලෙස උපාංගවල ඍජු හා වක්‍ර අද්දර නිම කිරීමට යොදාගත හැකි ක්‍රම ලෙස බන්ධන යෙදීම, පයිපින් කිරීම, රේන් දැල්වීම හෝ රැලිපටි ඇල්ලීම දක්වන්නට පුළුවන්. බන්ධන යෙදීම හා පයිපින් කිරීම සඳහා පළමුව විකර්ණාකාර පටි සකස් කරගත යුතු වෙනවා. එය රෙද්දේ විකර්ණය ඔස්සේ මෙම රූප සටහන තිබෙනවා කපා ගැනීමෙන් සකස් කළ හැකි වෙනවා. මෙම පියවරයන්ට අනුව විකර්ණය ඔස්සේ රෙදි පටි කපා ගත යුතු වෙනවා. අඟලක් හෝ අඟලිකමාරක් පළල වනසේ පටි කපා ගත යුතු වෙනවා. ඉන් අනතුරුව එම පටි දෙකක් එකට එකතු කර මේ ආකාරයට මසා ගන්නේ උපාංගයේ දිග පළල අනුව. මේ ආකාරයට සම්බන්ධ කර මසාගෙන එය භාවිත කළ හැකි වෙනවා. ඔබට විභාගයේදී රූප සටහන් හඳුනා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා මෙම බන්ධන පයිපින් සකස් කිරීමට අදාළ රූප සටහන් අධ්‍යයනය කළ යුතු වෙනවා. බන්ධනයක් මැසීම හොඳ පිටින් නොමැසූ අද්දර මත විකර්ණාකාර පටියේ හොඳ පිට සබා ස්ථීර මැහුම් ක්‍රමයක් යොදන්න. විකර්ණාකාර පටියෙන් සිහින් වාටියක් නවා ඒ පෙර මැස්ම මත නොපිටින් තබා නූල් ඇද වාටි මැස්මෙන් මතිය යුතු වෙනවා. මේ ආකාරයට ඔබට බන්ධනයක් මැසීම දක්වන්නට පුළුවන්. නොමැසූ අද්දරට විකර්ණාකාර පටියක් හෝ කෙලින් පටියක් අල්ලා ඒ සම්පූර්ණයෙන්ම නොපිට නවා මැසීමෙන් පොළු වාටියක් සකස් කරගත හැකි වෙනවා. මේ ආකාරයට
පූල් වාටිය සකස් කර යොදාගත හැකි වෙනවා. කලහඩයන් වලට අනුව පූල් වාටිය යෙදිය හැකි වෙනවා. පයිපින් කිරීම රෙදි දෙපොතේ හොඳ පිට දෙක අතරට දික් අතට දෙකට නැමූ විකර්ණාකාර පටියක් හෝ දික් පටියක් දෙකට නවා හොඳ පිටතට සිටිනසේ තබා නැමූ අද්දර ඇතුළට සිටිනසේ නොපිටින් මැසිය යුතු වෙනවා. අවශ්‍ය නම් ඝනකම් නූලක් කෝඩ් එකක් විකර්ණාකාර පටිය තුලින් යැවීමෙන් අලංකාරය හා ශක්තිමත් බව ලබා දිය හැකි වෙනවා. රේන්ද ඇල්ලීම. රේන්ද ඇල්ලීම ක්‍රම දෙකකට සිදු කළ හැකි වෙනවා. මෙහිදී පළවෙනි අවස්ථාව රේන්දේ අල්ලන අද්දර සිහින් වාටියක් මසන්න. එම වාටිය හොඳ පිටින් රේන්ද පටිය අද්දර තබා ඉතා සියුම්ව තුනයි මැස්මින් මසන්න. හොඳ පිට හා රේන්ද පටියේ ඇඳුමේ හොඳ පිට හා රේන්ද පටිය හොඳ පිට එක මත එක සිටිනසේ ඇඳුමේ හොඳ පිට හා රේන්ද පටියේ හොඳ පිට එක මත එක සිටිනසේ මසාගත යුතුනවා තුනයි මැස්මින්. අවසන් වූ පසු රේන්දේ දිග හැර ස්ථිර කරන්න ඕනේ. තුනයි මැස්ම කියන්නේ රෙදි දෙපොතෙහි අද්දර සියුම් ලෙස මසන මැස්ම. දෙවැනි ක්‍රමය විකර්ණාකාර පටියක් භාවිත කර රේන්ද ඇල්ලීමේදී රේන්ද පටිය හොඳ පිට ඇඳුමේ හොඳ පිට නොමැසූ අද්දර මත තබා නූල් අදිනවා. රේන්ද පටිය හොඳ පිට ඇඳුමේ හොඳ පිට නොමැසූ අද්දර මත තබා නූල් අදිනවා. ඒ මත විකර්ණාකාර පටිය තබා නූල් ඇද ස්ථිර මැස්මක් යොදා ගන්නවා. මූට්ටුව දිගහැර විකර්ණාකාර පටියේ වාටියක් ලෙස නොපිටට නවා වාටි මැස්ම යොදනවා. නිදි වාටි මැස්මයි යොදන්නේ. පයිපින් යොදන ආකාරයටම රැලි කරන ලද පටියක් රේන්දයක් ද තබා මසන්නට අපට පුළුවන්කම තිබෙනවා. ශක්තිමත් බව වැඩි කිරීමට හොඳ පිටට හැර වූ පසු නැවුම් ධාරයේ මහන යන්ත්‍රයෙන් මැසිය හැකි වෙනවා. උපාංග අලංකාර කර ගැනීම සඳහා රැලි පටික මේ ආකාරයෙන් අල්ලා සකස් කරගත හැකි වෙනවා. දහය 11 ශ්‍රේණි ගෘහාර්ථික විද්‍යාව 10 වන නිපුණතාවය ගෘහ පිළිවෙල නිර්මාණය මැසීමේ ශිල්පීය ක්‍රම අංක 3. අපි මෙහිදී විවර මැසීම පිළිබඳව සාකච්ඡා කරනු ලබනවා. පොට්ටවුර කුසන් කවර වැනි ගෘහ පිළි සඳහා විවර යෙදීමෙන් කවරේ තුලට කොට්ටේ ඇතුළු කිරීමටත් ඒ මනාව රඳවා ගැනීමටත් පහසුවක් සැලසෙනවා. ඒත් විවරයක් යෙදීමේදී ගෘහ පිළිවෙල අලංකාරයට බාධාවක් නොවිය යුතු වෙනවා. කුෂන් කවරයක් සඳහා වඩාත් සුදුසු වන්නේ රෙද්දෙන්ම වාසි තබා නවා මසනු ලබන විවරය. මෙහිදී විවරයේ වාටිය සමාන පල්ලකින් යුතු වීම ඒ මනා නිමාවක් ඇති කිරීමට හේතු වෙනවා. ඔබට ළමා ඇඳුම මුල් ළමාගේ ළමෙක් ඉහළ ළමෙක්ගේ ළමා ඇඳුමේ පිටුපස විවරයේ මැසීමට සිදු වෙනවා. එහිදී අමුතුවෙන් පටි අල්ලා මහන විවරය සකස් කර මැසිය යුතු වෙනවා. ඒ සඳහා මූට්ටුවක මැහුම් වාසි සෙන්ටිමීටර් 2.5 හෝ සෙන්ටිමීටර් 3ක් තිබෙන අවස්ථාවක මෙම විවරය වසා ගැනීමට පුළුවන්. ඒ සඳහා උඩට එන කොටේ මැහුම් වාසි තීරුව නවා වාටියක් මසා ගැනීමත් යටවන තීරුවට කෙලින් පටියක් අමුතුවෙන් අල්ලා ඒ සම්පූර්ණ යටට නවා මැසීමත් නිසා විවරයේ තීරු දෙක එක උඩ සිටින ලෙස විවරය නිම කරන්න පුළුවන්. මෙම විවරයේ කොටවල් බෙදී යන ස්ථානයෙන් මූට්ටුව ගැලවී යාම වැළැක්වීම සඳහා හරස් අතට මහාන යන්ත්‍රයෙන් මැහුම් පෙළියක් යෙදීම හෝ සිස්මේන්තු මැහුම යෙදීම කළ යුතු වෙනවා. මෙම විවරයන් දෙක ඔබට අධ්‍යයනය කිරීම සිදු වෙනවා. මෙම විවර පියවන්න සිදු වෙනවා. අපිට මෙම විවර පියවීම සඳහා බොස්තම් හා බොස්තම් කාස නැසීම, දෙද්දති ජාන්තු ඇල්ලීම, සනගාන්තු යෙදීම, වෙල් කොටේ පැලීම සිදු කරන්න සිදු වෙනවා. අපි බොස්තම් කාස හා බොස්තම් ඇල්ලීම පිළිබඳව කතා කරමු. බොස්තම් කාසේ මැසීම කුෂන් කවරේ විවරයේ පියවීම සඳහා තිරස් හෝ තිරස් බොස්තම් කාසය යොදාගත හැකි වෙනවා.
නිදි මතුවන පළුවේ බොත්තම් කාසේ මතුවන ලබන ස්ථානයේ සලකුණු කරගත යුතුයි. ඒ මත බොත්තම් තබා එහි දෙපස අල්පෙනෙට් දෙකක් ගසා පළල සලකුණු කරගත යුතු වෙනවා. සලකුණු කරගත් රේඛාව ඔස්සේ රෙද්ද මැදින් දෙකට නවා කපා ගන්න. මෙහිදී කැපුම ඇද හෝ විවෘත නොවිය යුතු වෙනවා. කැපුමෙහි වම් කෙළවරින් ඉදිකටුව මතු කර නූල සෙන්ටිමීටර 1ක් පමණ තබා කැපුම් මැද්දෙහි දකුණු කෙළවර දක්වා බොත්තම් කාස මැස්මෙන් මසන්න. සිරස් බොත්තම් කාසයේ මැසීමේදී දකුණු කෙළවර ඍජු මැස්ම 3ක් මසා එම මැස්ම 3 පමණක් අල්ලා බ්ලැන්කට් මැස්ම යොදනවා. බ්ලැන්කට් මැස්මේ ගැටය කාසයේ විවරය දෙසට විය යුතු වෙනවා. නැවත කැපුම් ධාරය ඔස්සේ දකුණු කෙළවරේ සිට වම් කෙළවරට බොත්තම් කාස මැස්ම යොදා ඍජු අද්දර බ්ලැන්කට් මැස්මෙන් මසානිම කරගත යුතු වෙනවා. මෙහිදී නොපිට පැත්තේ ඇති ඍජු මැස්ම 3 මතද ගැටය කාසයේ දෙසට වන පරිදි බ්ලැන්කට් මැස්ම මසාගත යුතුයි. සිරස් බොත්තම් කාසයේ මැසීමේදී එක් ඍජු අද්දරක්ද අනෙක් අද්දර ගැටයක් රහිත කෙලින් මැස්ම 7ක් 9ක් යොදාද කැපුම් අද්දර බොත්තම් කාස මැස්මද යොදා නිම කරගත යුතු වෙනවා. බ්ලැන්කට් මැස්ම සහ බොත්තම් කාස මැස්ම අතර වෙනස ඔබට විභාගයේදී අධ්‍යයනය කරන්නට සිදු වෙනවා. ඒ හඳුනා ගැනීමටත් ඇඳීමටත් ඔබට සිදු වෙනවා. ඒ හඳුනා ගැනීමට උත්සාහ කරන්න. බොත්තම් ඇල්ලීම හා කාස මැසීම යටතේ බොත්තම් ඇල්ලීම කුෂන් කවරේ විවරයේ මතුවන පැත්තට බොත්තම් කාසයත් යටවන පැත්තට බොත්තමත් ඇල්ලිය යුතු වෙනවා. සමාන දුරකින් බොත්තම් ඇල්ලීම අලංකාරයට හේතු වෙනවා. බොත්තම ඇල්ලීමේදී පළමුව බොත්තම අල්ලන ස්ථානයේ සලකුණු කර ගන්න ඕනේ. නොපිටින් මැස්මක් යොදා නූල තද කර මතු පිටින් තබන ලද බොත්තම මත අල්පෙනෙක්ක් තබා ඒ හරහා සිදුරු අතරින් ඉදිකටුගෙන මැහුම් කීපයක් යොදාගත යුතු වෙනවා. සැනගාංචු ඇල්ලීම විවරයේ දෙපසින් සමාන ප්‍රමාණයක් ඇතුළට නමා එම නැමුම් අද්දර සැනගාංචු මැදට තබා බොරු නූල් අදින්න ඕනේ. පසුව ඒ ස්ථිර මැස්මකින් මසාගත යුතු වෙනවා. මේ ආකාරයට සැනගාංචු භාවිතයේදී ඒ අලංකාරවත් ලෙස සකසන ලද සැනගාංචු පවතිනවා. ඒවා පිටතට පෙනෙන ආකාරයෙන් මසාගත හැකි. එමෙන්න කුසන් කවරේ වැනි දෙකදී ඝනකම සිපර් සැනගාංචු භාවිත කරන අය පිටතට නොපෙනෙන ආකාරයට මසානිම කළ යුතුයි. මෙහිදී ඔබ රූප සටහන් වලින් පෙනින් නුම් කරන නිපුණතාවයේ ගෘහපිටි නිර්මාණය මැසීමේ ශිල්පීය ක්‍රම අංක 4. අපි මැසීමේ ශිල්පීය ක්‍රම යටතේ විවර පියවීම ගැන සාකච්ඡා කළා. එහිදී බොත්තම් කාස මැස්ම, බොත්තම් කාස මැස්ම සහ වෙල්කොටේ පැල්ලීම, දෙපෙති ජාන්තු, සැනගාංචු, වෙල්කොටේ අල්න බව සාකච්ඡා කළා. මෙහිදී අපි එකින් එක අධ්‍යයනය කරමු. සැනගාංචු අපි සාකච්ඡා කරාම ආරයි හක්හා මුදු මෙහිදී ඔබට දක්නට ලැබෙනවා. මේ තදින් ඇදෙන ස්ථානයකට ඔරොත්තු දෙන විවර පියවීමේ ක්‍රමයක්. සාය, ඉන, කලිසම්, ඉන ආදී ස්ථානවලට ඇල්ලීමට යෝග්‍යයි. විවිධ මාදිලියේ හක් වෙනද පොළේ තිබෙනවා. ඒ කොටස් දෙකකින් යුක්තයි. කොක්ක සහිත කොටස සහ මුදුව. කොක්ක සහිත කොටස විවරයේ උඩට එන පළුවේ නොපිට පැත්තෙන් තිබිය යුතු වෙනවා. මුදුව යට පළුවේ හොඳ පිටින් තිබිය යුතු වෙනවා. පළමුව මසාගත යුතු වන්නේ කොක්ක සහිත කොටස. මේ සඳහා බොත්තම් කාස මැස්ම යොදාගත යුතුයි. කොක්ක දෙපස ඇති මුදු දෙක සම්පූර්ණයෙන්ම පිරෙනසේ මසා ඉන්පසු නැම්ම ළඟද මැහුම් කීපයක් යොදා හක් එක ඉලිප්පෙන ගතිය වළකා ගත යුතු වෙනවා. ඉන්නන්තු අප සාකච්ඡා කරනවා වෙල්කොටේ පැල්ලීම. ඔබට හුරු පුරුදුයි වෙල්කොටේ පැල්ලීම පිළිබඳව. ඔබගේ පාවහන් වල වෙල්කොටේ පල්ලා බොහෝ විට තිබෙනවා. එෙහිදී ඔබ එකට ඇලවෙන ලෙස සකස් කළ පටි වර්ගයක් වශයෙන් මේ ගන්න පුළුවන්. විවරයේ ගැළපෙන ලෙස වෙල්කොටේ කොටසක් කපා එහි ඝනකම්ම සැකසූ කොටස විවරයේ යටවන පැත්තටත් ඝනකමින් අඩුව සැකසුණු කොටස මතුවන පැත්තටත් තබා මසනු ලබා ගත යුතු වෙනවා. තේප් පැල්ලීම ඔබට ලදරු ඇඳුමේ
පිටුපස විවරය සඳහා භාවිත කිරීමට සිදු වෙනවා. මෙහිදී ලදරු ඇඳුම් හා ළමා ඇඳුම් වල විවර පියවීම සඳහා ටේප් අල්ලනු ලබනවා. ටේප් එකක් මගින් මුදුවක් සාදා ගැනීමෙන් උපාංගයක් එල්ලා තැබීමට හැකි වෙනවා. ටේප් එක උපාංගයට ඇල්ලීමේදී එක් කෙළවරක ආසන්නයට නවා නොපිටින් තබා වාටි මැස්ස මසා තියන්න ඕනේ. දික්පටියක් කපා නොපිටින් ඒ මූට්ටු කර අනෙක් පස හරවා ගැනීමෙන් හෝ හොඳ පිටින් නොමැසූ අද්දර ඇතුළට නවා නූල් ඇද 3යි මැස්ම යෙදීමෙන් ටේප් පටියක් සකස් කරගත හැකි වෙනවා. හොඳ පිටින් නොමැසූ අද්දර ඇතුළට නවා නූල් ඇද 3යි මැස්ම යෙදීමෙන් ටේප් පටියක් සකස් කර ගැනීමට ඔබට හැකියාව තිබෙනවා. දෙපෙති ජාන්තු ඇල්ලිය යුතු ස්ථානයේ සලකුණු කර ගන්න ඕනේ. දෙපෙති ජාන්තුවක ඇති කොටස් දෙකෙන් මැද සිදුර සහිත ජාන්තු කොටස විවරයේ යට පළුවේ හොඳ පිටින් තබන්න ඕනේ. කුඩා පියන විවරයේ මතු කරන පළුවේ නොපිටින්ද අල්ලන්න ඕනේ. මැසීමේදී දෙපෙති ජාන්තු වල ඇති එක් එක් සිදුර සඳහා මැස්ම 4-5ක් යොදන්න ඕන. මෙහිදී බොත්තම් කාස මැස්ම භාවිත කළ හැකි වෙනවා. මේ ආකාරයට ඔබට දෙපෙති ජාන්තු ඇල්ලිය හැකියි. මේ විවර පියවීම සඳහා භාවිත කරන දෑ අනතුරු අපි සාකච්ඡා කරමු. විවරය හඳුනාගත්තා, විවරය පියවීම සඳහා කළ යුතු දෑ හඳුනාගත්තා. දැන් විවරය පියවීමෙන් අනතුරුව නූල් යන අතර නිම කර ගන්න ආකාර ගැන අධ්‍යයනය කරමු. නූල් යන අතර නිම කර ගන්න ආකාර මූට්ටු දෙපසට විවෘත කර දෙපොට වෙන වෙනම බ්ලැන්කට් මැස්සෙන් දාරය නිම කිරීමට හැකියාව තිබෙනවා. ඕනෑම වර්ගයක රෙදි සඳහා මෝවිත මැස්ම යෙදීම කරන්න පුළුවන්, විශේෂයෙන් ගොරෝසු රෙදි සඳහා. නූල් ගැලවී යන රෙදි නෙමෙයි, නූල් ගැලවී නොයන රෙදි සඳහා දැටි කතුරෙන් කැපීම කළ හැකි වෙනවා. ඉතා සිහින් රෙදි සඳහා ඇඹරුම් මැස්ම රෙදි දෙපට එක්වරක් ඇතුළට නවා මසා ගැනීමෙන් කළ හැකි වෙනවා. මූට්ටුව විවෘත කර දාරේ මදක් අඹරා ඇඹරුම් මැස්ම යෙදීම කිරීමද කළ හැකියි. මූට්ටුව විවෘත කර දාරේ එක්වරක් නමා සිහින් වාතියක් දැමීම ඉතා සිහින් රෙදි සඳහා යෝග්‍යයි. මූට්ටුව විවෘත කර බඳනේ යෙදීම වෙල්වට්, ජර්සි වැනි ඇඹරෙන සුළු 10-11 ශ්‍රේණි ගෘහාර්ථික විද්‍යාව ගෘහපිළි නිර්මාණයේ මැසීමේ ශිල්පීය ක්‍රම අංක 5 අපි සාකච්ඡා කරනු ලබනවා. ඇඳුමක තිබෙන පිරිපුන් බව ලබා ගැනීමට ලබා දිය හැකි ක්‍රම මොනවද කියලා. ආර, උපනැලි, සිහින් රැලි, පොළොවි, විසිතුරු රැලි මේ යටතේ සාකච්ඡා කරනවා. මෙහිදී ඔබට දක්නට ලැබෙනවා ආරකින් කුඩා මිනුමකින් ලොකු මිනුමක් අතර වෙනස මතු කර දක්වනවා. ඉන සිට ලැම දක්වාත්, පුරහිස සිට ලැම දක්වාත්, ඉන සිට උකුල දක්වා, අත අග සිට වැලමිට දක්වා තාරයක් සකස් කරනු ලබනවා. මෙය ඔබට දක්නට ලැබෙනවා මෙම ආර මසාගෙන තිබෙන ආකාරය. පිරිපුන් බව ලබා ගැනීමට උපනැලි භාවිත කරනු ලබනවා. කුඩා දරුවන්ගේ ඇඳුම් වලට පිරිපුන් බවක් ලබා දෙන්න මේ ආකාරයට සකස් කරගෙන ළමා ඇඳුම් වල ඔබට උපනැලි යොදාගත හැකි වෙනවා. උපනැලි යොදනකොට සාමාන්‍යයෙන් අවශ්‍ය පළලෙන් 3 ගුණයක රෙදි ප්‍රමාණයක් ඔබට ගන්නට සිදු වෙනවා. පිහිතල පොළොවි එකම දිශාවකට තිබෙන පොළොවි අවශ්‍ය දිගමෙන් 3 ගුණයක රෙදි වමනා වෙනවා. එකිනෙකට සමීපව එකම දිශාවකට පොළොවි නැම්ම හැරවී තිබෙන්නේ. සුදු ගාවුමේ රැලි මේ ආකාරයට සකස් කර තිබෙනවා. ඔබට දකින්න ලැබෙනවා. සෙට්ටි පොළොවි මේ නිර්මාණය කරන පිහිතල පොළොවි දෙකක් එකිනෙකට ප්‍රතිවිරුද්ධ දිශාවට හරවලා යුගල වශයෙන් තිබීමෙන් මේ පොළොවි සඳහා අවශ්‍ය දිගමෙන් 3 ගුණයකට රෙදි වමනා වෙනවා. සෙට්ටි පොළොවි සුදු ගාවුමේ රැලි සඳහා භාවිත කරනු ලබනවා.
යටිකුරු පොළවි මේ පෙට්ටි පොළවේක කන පිට පැත්ත වගේ පොළවිය නැම්ම දිගේ මද දුරක් මහායන්ත්‍රයෙන් මැහීමෙන් මේ පොළවි අලංකාර බවකින් ලබාගත හැකි වෙනවා. අපට මේ ආකාරයට පෙට්ටි පොළවි, පිහිතල පොළවි සහ යටිකුරු පොළවි දක්නට ලැබෙනවා ඇඳුමකට යොදාගෙන ගැනීමේ ආකාරය. ඒ වගේම උපනැලි ඔබ අධ්‍යයනය කළා. සිහින් රැලි ලබා ගැනීම සඳහා ඔබට විසිතුරු රැලි සහ සිහින් රැලි ආකාර දෙකක් ඔබට ලබා ගන්න පුළුවන්. මේ ආකාරයට සිහින් රැලි අතින් සකස් කර ගැනීමට පුළුවන් ඔබට සිහින් නූල් දුවවල අතලා එමෙන්න මැසිමෙන්ද සිහින් රැලි සකස් කර ගන්නට පුළුවන්. ඒ වගේම අපි හඳුනාගත යුතු වෙනවා රෙදිවල දිග පළල සහ විකර්ණය. මෙහිදී රෙද්ද ඇදෙන කොටස දිග විදිහට අපි දකිනවා. විතර පළල රෙද්ද කොටස ඇදෙනවා. දිග කොටස දිගත් රේඛාවලින් අපි හඳුන්වනවා. දිගත් රේඛාව ඇති පැත්ත බලවාටිය කියලා අපි හඳුන්වනවා. රෙද්දක උස ලෙස ගබා ගන්නේ දිගත් වාටිය බලවාටිය තිබෙන පැත්ත. මේ ආකාරයට උස පැත්තට රෙදි කපා ගැනීමේදී යෝග්‍ය වෙනවා. පළල අතට රෙද්ද ඇදෙන සුළුයි. එමෙන්න ත්‍රිකෝණාකාරව අපි රෙද්ද නවා කපා ගන්නවා. ඒ විකර්ණය හරහා කපා ගැනීම කියලා කියනවා. මේ විකර්ණය හරහා කපා ගැනීම අපි ගොඩක් වෙලාට යොදාගන්නේ පයිපින් සකස් කර ගැනීම සඳහා. පයිපින් එක සකස් කරගන්නේ අපි ඇඳුමක රවුම් ස්ථානයක් හෝ ඍජු ස්ථානයක් බන්ධනයක් යොදා ගන්න. පයිපින් එකක් යොදන්න. ඒ අවස්ථාවට අවශ්‍ය ආකාරයට එහා මෙහා කරගත හැකි අයුරින් මෙය රෙද්දෙන් සකස් කර ගැනීම නිසා විකර්ණය ඔස්සේ කපා සකස් කර ගැනීම නිසා හැකියාව ලැබෙනවා. මේ ආකාරයට ඔබට රෙදි පිළි නිර්මාණයේදී දිගත් රේඛාව